බුදු සසුනේ භික්ෂුණී සසුන උපකල සුපේශන ශික්ෂාකාමී භික්ෂුණීන් විසින් දේශනා කරන ලද ගාථා පාඨයන්ගෙන් තෙවි ගාථාවන් අතර එන ගාථාවන් 34ක් ජීවක කම්පනිකා සුභා තේරී ගාථා ලෙස නම් වනවා. ඒ රහත් ඵලයට පත් ජීවක අඹවනේ සුභා තෙරණිය ලෙසින් නම් ලද සුභා තෙරණියන් විසින් සිය අතීත සිදුවීම් මෙනෙහි කොට වදාළ ප්‍රීති වාක්‍යයන් බවයි බෞද්ධ ඉතිහාසය සඳහන් කරන්නේ. බුදුන් වහන්සේ රජගහ නුවර වාසය කළ සමයේ රජගහ නුවර බමුණු මහසල් කුලයේ මැදුරක උපත ලද සුභා තෙරණියන්ගේ කතාවයි මේ. සුභා අද මා ඔබ කැඳවුයේ වෙනදා මෙන් හුරතල් කිරීමට නොවේ. ඔබ මාලා වීදියේ දුවමින් පැමිණ මෙම පුද්ගලයාගේ සිරුරේ හැපි ඔහුගේ මල් බිම හෙළූ බව ඔහු පැමිණිලි කරනවා. ඔබ එසේ කළාද? මොහුගේ සිරුරේ හැපි ඔහුගේ හිස මත තිබූ මල් වට්ටිය බිම හෙළුවාද නැද්ද කියා මම අසන්නේ. මුසාබස් කීම පාපයක්. පියාණෙනි, බොරු කීමෙන්ද නැතිනම් මිත්‍ර ද්‍රෝහී වීමෙන්ද වඩාත් පව් පෙරෙන්නේ? ඔබට බොහොම පින් සිටු දියණියනි. කුමක් නිසාද සුපන්නායේ? අයර මම හැප්පුණු මල්කරුවාගේ චෝදනාවෙන් මම ගලවගත්තට. ඔබ ඉතින් මගේ එහෙලියනි සුපන්නා. සුපන්නා දන්නවද? ඒ මල් ඔහු ගෙනවිත් තිබෙන්නේ වේළුවනාරාමයට යන අයට. අර මහා සෙනගක් දිවාරෑ නැතිව යන්නේ වේළුවනාරාමයටලු. වේළුවනාරාමයට? වේළුවනාරාමයේ බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නවලු. මේ හැටි සෙනගක් ඇදෙන්නේ
උන්වහන්සේ දකින්නටලු. බුදු පියාණන් වහන්සේ පුංචි දරුවන්ට හරිම ආදර කරනවා වයිලු. මටත් ආසයි බුදු පියාණන් දකින්න යන්න. අපිත් දවසක යමුද වේළුවනාරාමයට? හා කොහොමද සුබ අපේන්න නැත්තේ? ඈ මගෙන් රන් කහවණුවක් ඉල්ලන් ගියා. මා දන්නේ කොහේ ගියාදයි කියලා. රන් කහවණුවක්? එසේ ඒ මොකටද? සුබා කොහෙද මේ ගියේ? අපාතින් මල් ලිහිරුණු මල්කරුගෙන් මල් ලබා ගන්නට පියාණෙනි. අපේ මල් රැගෙන වේළුවනාරාමයට ගියා. මට හිටත් කහවණුවක් දෙන්න. දෙන්න. ඒ මාලාකරුගෙන් මල් ගන්න. එතකොට අපට පුළුවනි ඔහුට අපෙන් සිදු පාඩුවම කාලන්න. කෙනෙකුගේ දුක දැනෙන්නේ යහපත් හදවතක් ඇත්තෙකුට පමණයි. තේරුණාද? ඔව්. සිටුතුමනි කුමක්ද? කෝවර වෙනදා මෙන් මැදුර පුරා ඇසුණු සුභාගේ කෙලි කවට සිනා කෝ වෙනදා මෙන් ඇසුණු සුභාගේ සුරතල් කතා තව දුරටත් දඟකාර පුංචි දැරියක් නොවේ ඇය. සොළොස්විය සපුරුණු යෞවනියක් ඇය. වයසෙන් වැඩෙත්ම වෙනස් වීම සාමාන්‍ය දෙයක් සිටුතුමනි. නැහැ සුමනා. ඇය වෙනස් වන්නට පටන් ගත්තේ ඇය වේළුවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසූදා පටන්. ඇත්ත. බුදුන් වහන්සේගේ ධර්මයේ ඇසෙනකොටම සිත නිවෙනවා. එයින් ගත සැනසෙනවා. යෝන් වියට පැමිණෙනකොට පිරිමි දරුවන්ට වඩා වේගෙන් ගැහැණු දරුවන් වගකීම් වලට සූදානම් වෙනවා. මට පිරිමි දරුටත් ගැහැණු දරුටත් ඉන්නේ ඔච්චරනේ සුමනා. ඒ හින්දම දෝ මන්ද මම තාමත් කැමති
අර එදා වගේ මැදුර පුරා දුව පැනපු දඟමල්ලට. මේ අඳුරත් වෙනින් තිබියදී කවුළු වේරන් සුවදසුණක් බලාපොරොත්තුවෙන් සුපන්න සුවදසුණක් කුමක්ද දහවල් පුතුන් වහන්සේ සහ මහසංගන ධනකට වැටියා මා දැක්කයි සංසුන් බව ඒ දසුනම මාව පුදුමාකාරව නිවනවා. ඒ පසුපස මටත් යන්නට සිතෙන තරමටම ඒ සුන්දරයි. අනේ අපේ මහෝපාසිකාව. දැන් ඉතින් උන්වහන්සේලා බැහැරට වැඩියා නම් ඔබ තවත් මේ කවුළු අසලට වීකල් මරන්නේ. මා මේ බලා සිටින්නේ උන්වහන්සේලා යලි මේ මගම වේලු වනයේට වඩිනවා දකින්න. උන්වහන්සේලා වඩින ආයුරු දුටු මාහට මනදොලක් උපන්නා. මනදොලක්? මහා තෙර නමක් අප මැදුරට වඩම්වා බණක් අසන්න. තව ශක්තිමත් කළොත් බොහොම අගේ. කෝ බලන්න. ඔය වලල්ල රැගෙන දෙන්න බලමු. හොඳා. පියාණෙනි මගේ ආදරණීය දියණිය සුභා. එන්න. හොඳයි. පියාණෙනි ඔබට වෙහෙස කරන අම්මා පසුව පැමිණෙන්නම්. නැත. ඔබ දැකීමෙන් මගේ සියලුම වෙහෙස දුරු වුණා දියණිය. පියාණෙනි මට ඔබෙන් යමක් ඉල්ලන්නට තියෙනවා. ඔබ ඉල්ලන්නේ ලොව වටිනාම දෙයද? නිසකයි සැනින් එය ඔබ ළඟ. පියාණෙනි මා ඔබෙන් ඉල්ලන්නේ මේ ලොව ඇති සියලු කහවණු එක්කරත් කිවන්නට බැරි තරම් වටිනාම දෙයක්. ඒ කුමක්ද? පියාණෙනි මට බුදුසසුනේ මහා තෙර නමක් මෙහි වඩම්වා දහම් තිසුමක් කරවන්නට මනදොලක් උපන්නා. පියාණෙනි දොලක් උපන්න.
මොකද මේ? ඔබ කිසිදාක නොදුට යමක් දුටුවාසේ? ඔව්. නොදුටු යමක් තමයි නන්දා. නොදුටු යමක් තමයි. ඔබ වෙනදා මා කිසිදා නොදුටු තරම් සුන්දරයි. ඔබේ ඔය එක බැල්මෙන් මාව උස්සා ගිනි තබනවා. දීරක උඹනම් කදිම මිත්‍රයෙක් තමයි දීරක මේ මම අදයි මං ජීවත් වෙන්න පටන් ගත්ත කියලයි මට හිතෙන්නේ. උඹද හොඳටම මත් වෙලා ඉන්න නන්ද? ඒකනේ මං වගේ කෙලින්න බැරි. පලයන් බං යන්න. මధුවිතට වඩා නගර සෝපනියන්ගේ මීවිත මත් කළා අපූරුයි. මට ඕනේ හීනෙන් වගේ ආසෙ පාවෙලා ගිහින් නගර සෝපනියන්ගේ තුරුලට වැටෙන්න. නගර සෝපනියගේ තුරුලට වැටිලා ඇතිවන්නේ ලොවෙහි කිසියම් දෙයක්ද? ඒ සියල්ල නැතිවීම සැබෑ සත්‍යයයි. අප ශාස්ත්‍රූන් වහන්සේ අනිත්‍ය ධර්මතාව යනුවෙන් දේශනා කළේ එම සත්‍යයයි. එම නිසා කිසිවකටත් ස්ථිර පැවැත්මක් නොමැති බව අප වටහා ගත යුතුයි. දැන් මේ පවතින සුළඟ, දැන් මේ පවතින සිසිල, අප තුළ පවතින හැඟීම් වඩ වඩාත් සරලව කියන්නේ නම් ඇස, දිව, කන, නාසය හා සම යන පංචේන්ද්‍රයන් ග්‍රහණය කරගන්නා කිසිවක් වේද? එම ඉන්ද්‍රීන් පිනවන්නා වූ කිසිවක් වේද? ඒ සියල්ල නැසෙන සුළුය. අනිත්‍යයි. ඒ අනිත්‍ය විසින් නිරන්තර අහිමිවීම නැමැති දුක නිර්මාණය කරනු ලබනවා. ඒ නිසයි අප සියල්ල අත්හරින්නන් විය යුත්තේ. එවිට අහිමිවීම නැමැති දුකද නැති වෙනවා. මාමණ්ඩි මොකද මේ හිමිදිරියම මග බලන්න? නන්දා යන්ඩි ආවේ නැති? මේක ඊයේ හවස ගිහුව මන්නව. අපේ අප්පෝ එහෙමද? කොහෙද? මාමණ්ඩිගේ ලීල වැඩි නෙව? මම බලා ගන්නම්කෝ උන්දත් එක්ක.
ඔහොම ඉන්නම් හරියන්නේ නැහැ. සුපන්න උන්වහන්සේ දෙසූ සෑම වචනයක්ම හරිම මිහිරි. අපිට සැහැල්ලු වන්නයි කියා දෙන උන්වහන්සේගේ ජීවිතය මොන තරම්නම් සැහැල්ලුද, සෞම්‍යද, අල්පේච්ඡද. උන්වහන්සේ කීවා වගේම අත්හැරීම යනු සියලු නිවීමට පළමු මඟයි. මගේ ස්වාමිදුව කසාවතට වශී වෙලා දවසක තපසට යාවිදත් මන්දා. සුපන්න මට ආසයි මහා ප්‍රජාපති තෙරණිය දකින්න, තෙරණිය අරණට යන්න. මං කවටකමට කීවට ඒක ඇත්තක්ම වේවිදත් මන්දා. ඇත්තෙන්ම මං ආසයි ඒ කසාවතේ සුවය විඳින්න. මට සුභා ගැන බයයි. අය දැන් ඕනවටත් වඩා ආගම දහම් වෙතට නැඹුරුයි. ඒ මටත් නොදැනුණා නෙවෙයි. මගේ හිතේ තවත් සැකයක් වර්ධනය වෙමින් තිබෙනවා සිටුතුමනි. කුමක්ද ඒ සැක සංකාව? අය ආරණ්‍යගත වේදුයි සැකයක්. ආරණ්‍යගත වන්නට? ඔබ තාමත් වේළුවනාරාමයට යන පිරිස ගණන් කරනවද? ඔබට උපාසක උපාසිකාවන් ගණන් කරන්නට වෙන්නේ තව ටික කාලයයි. මොකද්ද මෑණියනි මේ කතාවේ තේරුම? අන්න ඔබේ පියාණන් මේ සිටුමැදුරු මංගලෝත්සවයකට සූදානම් කරන්න සියල්ලෝන්ටම දැනුම් දීලා. නැකත් හදන්න, නැකත් කරුවලුත් කැඳවලා. අනේ මන්දා නන්දා කැමතිද මන්දා නන්ද බෝගේ සුරාසුන්ඩෙක්ගේ නිවසට වැද්ද ගන්න. එහෙම කරන්න එපා කියපන්. මට තවත් ඇගේ ආදරේ මත්වෙන්ට ඕනෑ කියපන්. උඹ ඕම ඉදින්නන්ද මම ඇගේ නිවසට ගොස් ඇයව කැමති කරවාගෙන එන්න. හරි දේවක මේ උඹ ඇගේ නිවසේ පිටත සිට කතා කරනවා ඇරෙන්න යනවම නෙමෙයි ඇතුළට. උඹ විශ්වාස නැති මිනිහා. නන්දා නුඹේ මේ පුරේ ඉන්න රෝමත් නගර සෝබනි සිටු දියණිය විවාහ වන්නා අනාගතයේ ඇයගේ බල මහිමෙන් මහා ධන ඇති සිටුවරයෙක් වීම නියතයි. මාගේ නිගමනය එයමයි.
සිටුතුමනි, කෙනෙකුගේ අනාගතය පිළිබඳව තීරණය කිරීමේදී ඔහුගේ හෝ ඇයගේ උපන් වේලාවේ තරු පිහිටීම ඉතා වැදගත් බව සත්‍යයක්. අපි එතකින් නොනවති තවත් කරුණු මොනවාදැයි සොයා බැලීම ඉතා වැදගත්. ඒ අයගේ අංග ලක්ෂණ, ජීවන පැවැත්ම එවැනි කාරණා දෙකක්. ඒ අනුව බලන කල සුභාසිටු දියණිය කිසි දිනක විවාහ බන්ධනයක් නොවන්නේය. දීරක කොනන්ද කොහෙද? මන් දන්නවා ඔබ දැන් ඌවෙනකල් මග බලන් ඉන්නේ කියලා. ඔබ ඒකත් එක ඕන නැටුමක් නටා ගනින්. හැබැයි අමතක කරන්න එපා අපේ එකඟතාවය. මම තව ඩිංගකින් නන්දු මෙහාට එවනවා. අදත් නන්දු ඉන්නේ හොඳ හැටි බීමත්. ඔව් සතු සියලුම කහවණු සූරා ගන්න ඕනේ. මතකනේ අපගේ එකඟතාවය. එයින් අඩක් උඹට අඩක් මට. දීරක කොහොමයි නන්ද? අන්දෝමයි මේකට ඒ ඩිංගෙන් වසන්න බැරි හැටියක්. නන්ද එන්නමගේ නන්ද මතකනේ මගේ මිත්‍රයා හොඳ හැටි පරිස්සම් කරගන්න ඕනේ. ඔහුගේ ඉනේ ඇති කහවණු පැසත් එක්ක දැන් මා සතු සියලු ධනයෙන් හිමා වී ඇත. අද රාත්‍රියේ යෑමට මා සතු කහවණු නැහැ. ඒත් මට ඇගේ ඇසුර තවමත් ඔහු නැහැ. කොහොමටවත් බෑ නන්ද. කහවණු නැතුව ඇය කිසිවකුත් දොර කවුළුවෙන් ඇතුළට ගන්නෙ නැහැ. ඒක මට විශ්වාසයි. ඒත් ඇය මට එහෙම කොහොමද කරන්නේ? කහවණු නැතුව ඇය ළඟට යන්න බෑ නන්ද. ඇය ළඟට නොගොස් මට ඉන්නත් බෑ. එහෙම කියලා කොහොමයි? නගර සෝබනයක් ළඟට ගිහිල්ලා කහවණු පස්සේ දෙන්නම් කියන්නේ. දර එකතු කරන රාජකාරී මහා මගහැරියාට පියාණන් තාමත් සිටින්නේ කෝපේ. ඔහුගෙන් කිසිදු කහවණුවක් ලැබෙනවා නම් ඒක බොරුවක්. මං කියන්න උපක්‍රමය. අපි දර කපන්නන් සමග කැලේට යමු. දර කපාන ගෙනෙවි. ඒවා ඔබේ පියාණන්ටම අන් අයෙකුලා විකුණා කාසි හොයමු. ඒ මොහොතයි. සුභා මගේ ආදර දියණිය මෙහි එන්න.
සුභා ඔබ දැන් පිරිපුන් තරුණියක් නේද සිටුතුමනි? පියෙකුට තමන්ගේ දියණිය හැමදාමත් පුංචි ලදරියක්. ඔබ දැන් සරණ බන්ධනයට සුදුසු වයසේ පසුවම්මියක් සුභා. කිසියම් ගැටලුවක්ද සුභා? ඔබ මගේ ජීවිතය. ඔබේ සතුට මගේද සතුටයි. ඔබ සතුටු වන යමක් ඇතනම් පවසන්න. මගේ සිත සතුටු වෙන යමක් තියෙනවා. නොවලහා පවසන්න. කුමක්ද එය? පියාණෙනි මගේ සිත සතුටු කසාවතටයි. කසාවතටයි? ඒරක නන්දමාව එළගත්තා. මං ඔබට කිව්වා කාවනු නැතුව නන්දව බලන්න යන්න එපා කියලා. කොයිද ඇහුනේ? දර විකුණාගත් කහවණු වලින් කටකුන්නක් මදු විත බිව්වනේ. ඇයි දීරක නන්දවට මෙහෙම කළේ? වන්ද මොකද කළ යුත්තේ? කියපන් මගේ මිත්‍රයා. කියවම් මට. අපි හෙට තවත් වැඩිපුර දර කපමු. වැඩි දර ප්‍රමාණයක් විකුණා ඒවා කහවණු කරගමු. ඒ කහවණු රැගෙන නැවත නන්දව බලන්න යමු. හරිනේ? මා සිතුවේ නන්දියලි ඇවිත් කියලා. එහෙනම් බවුව එලෝගෙන නැත්තේ හිතකින් නෙවෙයි. හිතකින් නෙවෙයි තමා. උඹේ කීමට මිසක්කා. ඔහු යද්දි මගේ හිත කඩා වැටුණා. ඔහු පසුපසු ගෙන් ආපහු වෙන්නයි කියන්න හිතුණා. අනේ පව්. ඔහු කෝ දැන්? නන්ද ගියා. නිකම්ම නෙවෙයි. ඔබ හැතරියක් කිය බැනවදිමින් ගියේ. අනේ දීරක ඔහුට එන්න කියපන්. මට ඕනේ කහවණු නෙවෙයි කියපන්. මට ඕනේ ඔහුයි කියපන්. සුභා හිතුවක්කාරකම් වලට වෙලාව නොවේ මේ. අන්න පියාණන් ඉතාමත් සිත් ඇවුලෙන් ඉන්නේ. ඔහු මා කැමැත්තට ඉඩ දෙන බව කීවා. මා මගේ කැමැත්ත ඔහුට කීවා. මොකද්ද මෑණියනි එහි ඇති සිත් රිදීමට කාරණාව? මහලු වයසේදී මහානදම් පුරන්ට ඕනේ. තරුණ වයසේදී සැහැල්ලුවෙන් සතුටින් ඉන්න ඕන. අවහ විවාහ වෙලා දරුවන් හදන්න ඕන. මෑණියනි සැහැල්ලුව යනු අත්හැරීමයි. කසාවත යනු අත්හැරීමේ සංකේතයයි.
ආන්න බලන්න මෑණියනි. ආන්න බලන්න. අප මහා ප්‍රජාපති තෙරණිය ඇතුළු අනිකුත් තෙරණියන් නගරයේ වීදියේ දිගේ සංසුන්ව වඩින ඉරියව්ව. ඇත්තෙන්ම ඔවුන්ගේ ගමන ශාන්තයි. මේත් ප්‍රියයි. මටත් ඕනේ සංසුන් බව අත්විඳින්න. ඒ ශාන්තයි. සුවයි. මට කෙසේ හෝ පියාණන් කැමති කරවා දෙන්න. සුබා, ඒක ඔබේ එක සිහිනයක් පමණයි. අපේ සියලුම සිහින ඔබයි. ඒ සිහින වලට පයින් ගන්න එපා. මගේ ආදරණීය දියණිය සුබා, ඔබ යලි යලිත් එන්නේ මාගෙන් එකම ඉල්ලීමක් කිරීමට නම් ආපසු හැරී යන්න. සමා වෙන්න පියාණෙනි. මට යලි යලිත් ඇවිටිලි කරන්නට ඇත්තේ මාගේ ඒකායන අරමුණු වෙනුවෙන්මයි. මා 80 කෙලක් ධනය එක්රැස් කළේ ඔබ වෙනුවෙන්මයි. පලක් නැහැ පියාණෙනි. ඒ කිසිවක් ඔබට ගෙන යන්න නොහැකි. සියල්ල අතහැර දැමූ විටයි නිවිය හැක්කේ. ඔබගේ ඔය චාටු බස් වලින් මා රැවටිය නොහැකි. එය රැවටිලි බසක් නොවේ පියාණෙනි. ඒ සර්වකාලීන මහා තථාගත දහමයි. මටත් යාමට ඇත්තේ ඒ දහම වෙනුවෙන්. ඔබට පැවිදි වන්නට මා ඉඩ දෙන්නේ නැහැ. මගේ අවසරයක් නොමැතිව ඔබට කසාවතක් පැළඳිය නොහැකි. අන්නේ මතක තබා ගන්න. ඉක්මන් කරපල්ලා දවල් වුණා. තීරක අදත් මෙවැනිම දර ප්‍රමාණයක් කපා නොගත්තොත් ඊ ලැබුණු කවුණු ප්‍රමාණයමයි අදත් අපට ලැබෙන්නේ. හරි කපමු. මේ ඔය මදි තව කපාපල්ලා. තීරක මම මේ තරම් කවදාවත් වෙහෙස වී නැහැ. හොරට ඉඳලා උඹේ ඇඟෙන් දැනුයි දාඩිය ටික අපිට වෙන්නේ. එහෙම කියලා කම්මැලි වුණොත් සුබා දියණිය, කවදාවත් නැතිව ඔබ පියාගේ නිදන ගෙට ඇවිදින්. කුමක්ද කාරණාව? පියාණෙනි, ඔබ මැදුරෙන් පිටතට යන්නද මේ සූදානම? ප්‍රධාන නැකත්කරු මා මුණ ගැසීමට එන බව දන්වා අයවා තිබෙනවා. ඔබගේ වේලාපත්කඩය ඔහුට ලබා දිය යුතුයි. පියාණෙනි, මා මේ පාර මට තවදුරටත් බල කරන්න උත්සාහ කරන්න එපා. මා දන්නවා ඔබ පවසන්නට සූදානම් වන දේ. පියාණෙනි, ඔබ වරක් අප මැදුරට මහා ප්‍රජාපති තෙරණියන්ට ධනකට ආරාධනා කරන්න. එවිට ඔබට වැටහේවි. කිසිම තෙරණියකටවත් හිස මුඩු මහණිකුටවත් මාගේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළට එන්නට බෑ. ඔබ ප්‍රමාණය ඉක්මවා දන් දීමට යාමෙන්, ධර්මය ඇසීමෙන් ඔබේ මනස විකෘති වී තිබෙන්නේ.
පියාණෙනි ඔබ පව් පුරවා ගන්නවා. පව් පින් කියා කිසිවක් නැහැ. පව් පින් කියා කිසිවක් නැහැ. ඔබගේ අදහස ඉෂ්ට වන්නේ නැහැ. සුපන්න ඔය ආහාර කිසයලි රැගෙන යන්න. මා මෙතෙන් පටන් සත්‍යක්‍රියාවකයි. මාගේ අරමුණ ඉටු වෙනති මා මෙතනින් නැගිටින්නේ කිසිදු ආහාරයක් ගන්නෙත් නෑ. සිටු දියණිය සුපන්නා ඔය ආහාර කිසත් රැගෙන ඉවත් වෙන්න. ඇය තවත් නිරාහාරව සිටියොත් සීමුර්ජා වේවි. ඇය කාටද මේ රිදවන්නේ? ඔබටද මටද අප දෙදෙනාටමද? ඇය ඇයටම රිදවා ගැනීමයි මට ඇති තැවුල සිටුතුමනි. ඇය හදන්නේ මගේ ආදරෙන් අයිතු ප්‍රයෝජන ගැනීමට. ඇය දන්නවා ඇයට රිදුණු විට ඇයට වඩා මට දැනෙන බව. ඇයව මේ තත්ත්වයට පත් කළේ ඔබමයි. ඔබගේ උමනාවට වඩා වැඩි ආදරය. ඇය උත්සාහ කරන්නේ ඇයගේ මුරණ්ඩු කම් වලින් ඔබව බිය ගන්වන්න. ඇයගේ මුරණ්ඩු කම් වලින් මා බියවන්නේ නැහැ. ඇයට බෑ මා බිය ගන්වන්නට. ඇයට ඔය පාඩුවේ ඉන්නට දෙන්න. එවිට ප්‍රශ්න සේරම විසඳේවිද? කවුද? මම භාගික. ඔබගේ සේවය ලබා ගැනීමට. නැහැ. මා දැන් කිසිවකටත් සේවය සලසන්නේ නැහැ. මාගේ නිවසේ දොරටුව විවෘත වන්නේත් මාගේ සයනය වෙන්වන්නේත් නන්දට පමණයි. ඔහුටම පමණයි. එහෙමද? හොඳයි. බලමු. වහාම පිට වෙන්නයි කිව්වේ. මේ දොරටුව විවෘත වන්නේ යලි නන්ද ආදිනක පමණයි. ඔහු ඒවි. හොඳයි. බලමු. සිටුතුමනි, දැන් නම් තත්ත්වේ බැරෑරුම්. නක්ෂත්‍රකරුවන් කියන කතා ඇත්ත. මේ ධර්මයේ අසන හැමෝම යම්කිසි මායාවක පැටලෙනවා. සුභාටත් සිදුවී ඇත්තේ එයයි. සුභා වෙනුවෙන් මොනවද මම නොකළේ? ඇය ඉල්ලුවේ ඉරහඳද මට ඒ ගෙනත් දෙන්නට පුළුවන්. නමුත් ඇගේ හිස මුඩු කොට කසා වතක් අඳින්නට මම ඉඩ දෙන්නේ නැහැ. සුපන්නා සිටු දියණිය මේ සිටු දියණිය සුපා
මගේ තියනිය ස්වාමිදු මේ දිය පොදක් බොන්න. නිරාහාරව සිටීමෙන් හාමත් වෙලා. ඇය නිරාහාරව සිටීම අවදානම් සිටුතුමනි. ඒ අවදානම ඇයගේ ජීවිතයට උනත් අවදානමක් වෙන්න පුළුවන්. නන්ද හොඳටම ප්‍රමාදයි. දීර්ඝ මාස වගේ අපේ නිවසට ගියොතින් මා විනාසයි. මා පියාණන් දැනගනීවි ඊ රාත්‍රියේ මා මෙහි ගත කරපු විත්තිය. දීර්ඝකට මා පොරොන්දු වුණා. උදේම දර කපන්න එන බව. මා යා යුතුයි. නන්ද ඔබ අදත් එන්න. කහවණු නැතත් එන්න. මගේ මේ යහන ඔබටම පමණයි. දියණිය මේ පානය කරන්න සමා වෙන්න පියාණෙනි. මට එය පානය කළ නොහැක. ඒ මන්ද මා කිසිවක් ආහාරයට ගන්නේ මාගේ අරමුණ සඵල වූවයින් පසුවයි.
से आवे निउनु सित पिया पतक से आवे सिंदूरन निवन मगर पैदे देवलोकते पैतिरे साधुना दे सुगुण गिहिनी मुनि दूदियनी सुबह तेरनी सुबह तेरनी सुबह तेरनी सुबह तेरनी මහා තෙරණියනි මා බවුන් වැඩීමට කොමරාපච්චි ජීවක අඹවනයට වැඩීමට අපේක්ෂාවෙන් කොමරාපච්චි ජීවක අඹවනයට සුභා තෙරණියන් ඇයි එහෙම වඩින්නට තීරණය කළේ ජීවක අඹවනය බොහෝම නිස්කලංකයි මහා තෙරණියනි. එමෙන්ම එහි ඇති සුන්දරත්වයද සිත නිවන එකක්. ඒ සත්‍යයක්. නමුත් ජීවක අඹවනයට මේ වන විට දර කපන්නට පිරිස් පැමිණෙනවා. ඔවුන්ගෙන් නුඹට කිසියම් හිරිහැරයක් වුවද සිදුවිය හැකිය. ඒ සියල්ල විඳ දරා ගැනීමට මගේ සිත ශක්තිමත් මහා තෙරණියනි. සුභා තෙරණියනි ඔබ තවමත් යොවුන් වී සිටින නොමේරූ යෞවනියක්. ඒත් මා ජීවිතයෙන් ලද අත්දැකීම් මාගේ සියලු ගැටලු निराකරණය කරගන්නට මට ඉවහල් වේවි මහා තෙරණියනි. එසේනම් ඔබ එහි වඩින්න. ඔබේ ආත්ම විශ්වාසයට මා ගරු කරනවා.
ජීව කම්බනිකා සුභා ජීව කම්බ වනේ සුභා තෙරණිය. දීරක මේ වෙහෙස ඉවසන්නටම බෑ. දිය පිපාසාවකුත් දැනෙනවා. පිරිසිදු දිය පුදක් බොන්නට නම් වනාන්තරේ තව තවත් ඇතුළට යා යුතුයි. ඒ ගමනක් යනවට වැඩිය හොඳයි දිය පිපාසාවෙන් මැරෙන එක මට නෑ. පනම්මා ශරීර හොරේ. ඒයි කොහෙද ඔය යන්නේ දැන්? මම යනවා බීමට දියපොදක් හොයන්න. බත් එනවද? මේ මහ වනාන්තරේ මට තනියම ඉන්න බැරිය කියලා ඔබ දන්නේ නැද්ද? මේ ඝනවනාන්තරේ එවන් සුන්දර කාන්තාවක්. මම මේ කල්පනා කරන්නේ වනදෙවඟ නැද්ද? නැත්නම් අවතාරයක්ද කියලා. කවුරු වුණත් ඒ දෙවගණක් තරම්ම සුන්දරයි. යන්
මොකද බං මේ මහරජාණන්ට වෙලා තියෙන්නේ? දීර්ඝ උඹ කියන්නේ ඇය වනදෙවක නැද්ද? නෑ මං නම් හිතන්නේ යක්ෂණියක් කියලා. මම බලන් හිටියේ කොහේ අන්තරක් දාන උනාද කියලා. මම ගියා ඒ දී ගන්නා දීපහරේ ඇය සිටිනා කුටිය දක්වාම. නන්ද මොකද්ද මෙහි ඇති තේරුම? පෞගේ කාලයක් තිස්සේ අර නන්ද කියන නගර සෝබනේ පසුපස ගිය ඔබ දැන් මේ කසාවතක් ඇඳි බැමිණියක් පසුපස යන්න පටන් අරන්. දීර්ඝ මා අදයි ඇව සමීපයටම දුටුවේ. මාගේ දැස් සත්තයි. ඒ මාගේ ජීවිතයේම දුටු සුන්දරම යුවතිය. අනෙක් සියල්ල මතර දැම්මත් ඒ නිල්වන් දීප්තිමත් දැස් පිරිමියක වැති වශී කරන්නට. ඔව්. ඇය කසාවත ඇඳි බැමිණියක් නෙවෙයි. කසාවත ඇඳි රාශියක් වෙන්න ඇති. රාශියන්ගේ දැස් දිලිසෙන්නේ. විකාරෙන්ද දොඩවන්නේ දීර්ඝ? මිනිස්තුවක්. දෙව්දුවක් වන් මිනිස්තුවක්. මේ දැනුත් මට සීවන්නේ ඇගේ ප්‍රභාමත් දැස්. මා පසුපස කිසියෙකු පැමිණෙනා බවක් මට හැඟුණා. ඇතැම් විට ඒ මිනිසෙකු වෙන්නට පුළුවන්. නැතිනම් මේ වනයේ වෙසෙන සතෙකු වෙන්නට පුළුවන්. ඇතැම් විට මේ වනයේ මම්මුලාවේ මග සොයන අසරණයෙක් විය හැකියි. නැතිනම් දිය පිපාසයේ දිය සොයා යන අවිහිංසක සතෙකු විය හැකියි. ඒ මම්මුලාවේ
මගේ සොයා යන අසරණ අයෙකුණ මට සොයා බලා පිහිට වෙන්නයි තිබුණේ. අනේ ඒ කිසියම් අනතුරකට මේ වනයේ මුහුණ දුන්නා නම් ඒ මොන තරම් අපරාධයක්ද? එසේනම් මේ මා විසින් මාගේ නිදුවේ යුතු යුතුකමක් පැහැර හැරියා වෙනවා නොවේද? ඒ මිනිසෙකු වුවත් සත්වයෙකු වුවත් මිනිස් විසින් සිටිනා සත්වයෙකු වුවත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සම්බුදුන්ගේ සසුනෙහි ශ්‍රාවිකාවක්. කසාවත දරනා එවන් ශ්‍රාවිකාවකගේ මග ඇහිරීම අකුසල් පුරවා ගැනීමක්. පින්වත කරුණාකර මා යන මග ඉඩදී ඉවත් වන්න. නැහැ. ඔබ යෝග්‍ය පඳු පැහැ කසාවතට නොවේ. ඔබ යෝග්‍ය මාවන් කඩවසම් තරුණෙකුගේ කුලගේ සැරසීමට. අප භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් පරිදිම පැවිදි අප සියලු ගිහි බැඳීම් වලින් මිදී පැවිද්ද ලබන්නේ. පැවිදි අප එම නිසා කිසිදු අයුරකින් නැවත බැඳීමක් ඇති කර නොගන්නන්. නැහැ. ඔබ මගේ බිරිඳ විය යුතුමයි. පින්වත ඔබ ඔය වචනයෙන් පාසා කරන්නේ අකුසල් පුරවා ගැනීමක්. කරුණාකර මා යන මග ඉඩදී ඉවත් වන්න. සුවපත් වේවා. සිටුතුමනි, අප විශ්වාස කළේ ඔබ අපේ දරසැපෙවුම් නතර කරාවි කියයි. ඔබ මගේ ප්‍රධානතම සැපෙවුම් කරුවෙක්. කුමක් නිසාද ඔබේ සැපෙවුම් නතර කරන්නේ? ඔබේ පුතු නන්ද ජීවක වනයේ ආසිතව දර කපන්නට පටන් ගත් නිසා අප සිතුවේ ඔබම පිරිස් යොදවා දර කපන්නට පටන් ගෙන කියා. නන්ද? නන්ද නන්දේ ව්‍යාපාරය සඳහා කළ එකක් නොවේ. හුදෙක් එයාගේ විනෝදය සඳහා කළ එකක්. හොඳමයි. ඔබ පසුපසෙන දූර්තක තරුණයා දැන් ඔබට ගැටලුවක්ද සුභා තරුණියනි? ඔහු කිසියම් අයුරකින් මට බාධා කරනවා තමයි මහා තෙරණියනි. එහෙත් මට ඔහු පාලනය කරගත හැකියි.
නමුත් මාගේ උපාධ්‍යානයන් ලෙසින් ඔබට දැනුම් දීම මාගේ යුතුයකමයි. ඔබ කිසිවකට නොසැලනා බව මාහට විශ්වාසයි සුභාවනි. කිසිම බාධාවකට ඔබව නතර කරන්නට ඉඩ නොදී ඔබ ඉදිරියටම යන්න. මෙන්න මෙහෙ වරෙන්නන්ද ඇය දින ගණනාවක් තිස්සේ බලන් ඉන්නේ ඔබ එනතුරු. පැහැදිලික මට නන්දා බලන්ට යන්න බෑ. උඹ කලබල විය යුතු නෑ. කහවණු මම දෙන්න. පසු දිනක උඹ පියවා දමපන්. කහවණ නොවේ ගැටලුව දීරක. මට නන්දා ගැන කිසිම හැඟීමක් නොමැති වීමයි. මොක? නන්දා නොමැතිව ජීවත් වීමට නොහැකියි කියූ ඔබට දැන් ඇය ගැන හැඟීමක් නෑ. දැන් මාගේ හැම හිණයකම ඉන්නේ අර කසාවත දරන්නේ. ඇයි ඉදිරියේ නන්දා වැඳිරියක් වෙන්නේ. ඒ කසාවත දරන්නේ යන මායාකාරියක්. ආයේක හිතන්නට දෙයක් නෑ. උඹට මායාවෙන් මුලාවෙන් නැත්නම් නන්දට වැඳිරියක් කියාවියේ. සියලු සත්වයෝ නිදුක් වන්නා නිරෝගී වන්නාසේම මා පසුපස එමින් මාගේ නිදහසට බාධා කරන්නා වූ දූර්තක තරුණයාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ආයේ දෙකක් නෑ. මාමන්ඩින්නේ නන්දයි යන්ඩියනකම්. මේක හිතුවක් කරගම් කර කර රස්තියාද යනවා මදිවට මට අවනම්බු කරන්න පටන් ගන්නවා. අවනම්බු කරන්නට? රස්තියාද යන්න කාමන හොයන්න දරකපට යුන් එක එක්කාසුලා වනයේට දරකපන්න ගිහිල්ලා. දෙයි හාමුදුන්නේ මං කොහොමද කියන්නේ? මගේ අනාගත සැමියා දරකපන්නේ කියලා. දරකපා අවසන වේස නිසා වෙන සුරාපානය කරන්න නැත්තේ. මේ නන්ද මොකද මේක අද තපස් වෙලා? තපස් වෙලා නෙමෙයි. තපස් වෙලා නෙමෙයි. මේක මායන් වෙලා. මායන් වෙලා අර ජීවක අඹවල් ආයි දෙකක් නෑ. ජීවක අඹවනේ
සුන්දරියකට රැවටිලා ඇති. ඒක තමා මාව මගහරින්නේ. සිත සෑම මොහොතකම විසිරෙන්නට බලා සිටිනා යමක්. එසේ සිත විසිරෙන්නට නොදී එක්තැන් කරන්නට උදෑසන භාවනාව ඊටම වැදගත්. මාගේ සිත සංසුන් වන්නේ කිසිවකින් පළක් නැහැ. මාගේ සිත සංසුන් වන්නේ ඔබ ලද දිනට පමණයි. අප ලබන ලෞකික කිසිවක් අපට සැනසීම දෙන්නේ නැහැ. ඒ සියල්ල ස්ථීර පැවැත්මක නැති නිසා. මට ඔබ මොනවා කිව්වත් එහි ඇති පළක් නැහැ. මට අවශ්‍ය ඔබ පමණයි. මාද ඒ ලෝක දහමට අනුගත එක් ජීවියෙක් පමණයි. මාද වයසට යනවා. හමර එලි වැටි කිස් නරකිස් වැටි දත් ඉදිරි වැටි චරාවට යනවාමයි. ඔබ මේ දුවමින් සිටින්නේ දිනක කුණු පණුවන් ගසා පොළවට පස් වී යන සිරුරක් පසුපසයි. නැහැ. මා මැරෙන්නට පෙර ඔබ අයිති කරගන්නවාමයි. ඔබ කෙසේද මාව අයිති කරගන්නේ? මටවත් මා අයිති නැතිකොට? උඹ ඒක එනකල් මග බලාන හිටියට පළක් නෑ නන්දා. ඒකයි මුඩු මහනිට වහ වැටිලා. අනේ දීරක. ඔහු කෙසේ හෝ මෙහාට එක්කාන වරෙන්. එක්කානෙන්න නෙමේ. අද එක ගියේ ඒ මුඩු මහන්නේ එක්කාන මිසක් ආපහු එන්නේ නැති කියලා. නෑ මං එකට ඉඩ දෙන්නේ නෑ. නන්දායිති මට. මං ඔය කියන එක මරා දමනවා. ඇත්තෙන්ම. උඹ නන්දට කිව්වොත් නන්ද උඹ මරා දමාවි. මං ගෙවුම් බලන් ඇවිල්ලා ඔබට කියන්නම්කෝ විස්තරේ. කෝ අද ගිය අර මායාකාරීව අරන් යනවාමයි කියලා නේද? ඇයි උඹ රවටනවා? ඔබට තවමත් තේරෙන්නේ නැද්ද ඒ මායාකාරියක් බව? දීර්ඝ මාද ගියේ බලින් හෝ රැගෙන ඉන්නට සිතාගෙන තමයි. ඒ ළඟට ගිය සැනින්ම ඒ හැඟීම වෙනස් වෙනවා. මේක හරි කෙලියක් නේ. මේ තරම් සද්දන්ත පිරිමියෙක්ට වනේ තනියෙන් ඉන්න තරුණියක්ම ආම්බම් කරන්න බෑ කිව්වහම මොකද්ද පිරිමිකම? නෑ දීර්ඝ. ඒක එහෙම දෙයක් නෙවෙයි. ඒක මොකද්ද අමුතු හැඟීමක්. ඒ ඇස් දෙක ඇති මිනිහෙක්ව නිවෙන්න. මේ බලන්නකෝ.
මේ වනේ තනියෙන් ඉන්න තරුණ ගෑනු කෙනෙක් දැක්කාම ඇති වෙන්නේ වෙනම හැඟීමක් කියන්නේ. උඹට නම් හොඳටම පිස්සු. ඔබ මා යලිත් සොයා ඇවිත්. ඔව්. අද මෙන් හෙටත් හෙට මෙන් මතුත් මා ඔබ සොයා යනවා. ඔබ මා සොයා යාම නිෂ්ඵල කාර්යයක්. ඔබ ඔබවම සොයා යන්න. ඔබවම සොයා යන්න වෙහෙසෙන්න. මාව සොයන්න? මගේ මොනවා කියලා හොයන්නද? මොනවා කියා හොයා යන්නද? මමමයි. ඔබට වෙනත් කිසිවෙකු සොයා ගැනීමට හැකි වුවත් ඔබට ඔබ සොයා ගැනීම පහසු කාර්යයක් නොවේ. නමුත් ඔබ කළ යුත්තේ ඔබවම සොයා යාමයි. මා ඔබ ඉදිරියට එන්නේ ඔබ රැගෙන යනවමයි සිතාගෙනයි. ඒත් ඔබ ළඟට විගසින් ඔබ විවිධ දේ කියා මා රවටමින් ආපසු මාව හරවනවා. හොඳට ඕම ඇති මේ ක්‍රීඩාව. ඔබ කෙසේද මා රැගෙන යන්නේ? ඔබට ඔබවත් රැගෙන යාමට නොහැකි විට ඔබේ සාසුරේ වගේම මාකාරී ඉන්ද්‍රජාලිකයි. නැහැ. අප ශාස්ත්‍රූන් වහන්සේ ශාන්තිවාදී. අපිත් ඒ පාරේ යන්නේ. දැන් හිරු අවරට යමිනුයි තිබෙන්නේ. එවන් වෙලාවක ඔබ මෙතන රැඳීම සුදුසු වන්නේ නැහැ. දැන් ඔබ මෙතනින් යන්න. නෑ! මම යන්නේ! ඔබ රැගෙන විසක් මත අයිය ගන්නෑ! නෑ! මා සිටියේ තද නින්දේ. සිතාරේ හඬටයි අවදි වුණේ. මාගේ සිත රිදවන ස්වප්නයක් තුටුවා. ඒ කුමක්ද සිටුතුමනි? මා දුටුවා කසාවතක් හැඳ වනාන්තරේ සැරිසරන සුභා තෙරණියට වන වැද්දෙක් හිරිහැර කරනවා. ඔබ දිවාරයේ සුභා ගැන සිතන නිසායි ඔය ස්වප්න පෙනෙන්නේ. නැත්තං කසාවත ඇඳි බුද්ධ ශ්‍රාවිකාවකට කවුද හිරිහැර කරන්නේ? ඔබ මා සමග යා යුතුමයි. මම ඔබ මලක්සේ ප්‍රවේශමින් රකින්නම්. ඔබ වැනි අයෙකු මෙම වනයේ කසාවතක් දරා කුසට නිසි ආහාරයක් නොමැතිව සිටිය යුතු කෙනෙක් නොවේ. ඔබ මෙවන් යාමයක සිටිය යුත්තේ මා වැනි ජව සම්පන්න තරුණයෙකුගේ යහනේ යහන් සෝ විඳිනුනි. නන්ද, ඔබ ඔය පවසන්නේ කිසි විටකත් තෙරණියකට පැවසිය යුතු කරුණක් නොවේ. එයින් සිදුවන්නේ ඔබටම පව පුරවා ගැනීම පමණයි. මට ඕන පවක් පිරිතිදයි.
මට ඕනේ නුඹමයි. නුඹම පමණයි. ආරණ්‍ය ගත වන්නට එසේනම් ඉක්මනින්ම කළ යුතු දේ ඇයි සරණ පාවා දීමයි. එවිට මේ සියල්ලම අමතක වී යාවි. ඇය සරණ පාවා දිය යුත්තේ අපේම කෙනෙකුට. සැනින් මගේ මතකයට එන්නේ මගේ බෑනනුවන් හරන්. ඔහු මගේ වෙළඳාම් දියුණු කරගත හැකි අපේම කුලේ යහපත් තරුණෙක්. කුමක්ද ඔබේ අදහස? මා නුඹ රැගෙන මිසක් අද මෙතනින් යන්නේ. පළමුව ඔබ නිවෙන්න. ඔබේ චාටු බස් වලින් තවත් මාව රවට්ටන්න නුඹට බෑ. රෑ පාන් වල තුරු මා බලා උන්නේ බලෙන් හෝ නුඹ රැගෙන එන්නයි. මදක් ඉවසන්න. රාග ගින්නට නොදැවි මදක් කල්පනා කරන්න. නෑ මම තවත් ඉවසන්නේ නෑ. ඔබ මේ දැම්ම මට වචනයක් දිය යුතුයි. මට තවත් ඉවසන්න බෑ. මට අදම ඔබේ වචනේ අවශ්‍යයි. මට දින 7ක කාලයක් දෙන්න. සතියක් මට ඉවසන්න බෑ. ඊට පෙර ඔබ මගේ නිවසට රැගෙන යා යුතුයි. මා ඔබට දෙන්නේ හරියටම දින 3යි. තවරියටම දින 3කින් මේලව මාතුරු සුන්දරම යුවතිය මේ මාස් සමගයි අපිට තේරෙනවද? අනේ මේ රජගහනුවර ගෑණියෙකුට ඉන්නේ ඔය බැමිණි විතරද බං? තිලක මොනතරම් ගෑනු හිටියත් සුභතරම් සුන්දර ගෑණියක් මා දැක නැහැ. හරියටම දින 3කින් මට කැමැත්ත දෙන අපි රජිනක්සේ පිළිගත යුතුයි. නන්ද එන්න. බලය නන්ද ඔහොම හිටපන්. දූර්තක තරුණයාගෙන් තවමත් ඔබට නිදහසක් නැති හැඩයි. මහා තෙරණියනි, මට ඔහුගෙන් බේරෙන්නම බැරි තැන මා උපක්‍රමයක් වශයෙන් ඔහුට වචනයක් දෙන්නට තිදිරක් ඉල්ලා සිටියා. උපක්‍රමශීලීව ඔබේ උපක්‍රමය වැරදි නැති නමුත් ඔහු එයින් දැඩි බලාපොරොත්තුවක් ඇති කරගෙන ඇති. කවුරුත් හිතන්නේ තමන්ගේ පැත්තට වාසිය තබාගෙනයි. දිනක ඔහු බුදුන් සරණ යාමටත් කසාවත දරන්නටත් පින් කළ ඇත්තෙක්. ඔහුගේ අතින් පාපයක් වන්නට ඉඩ නොතබා ඔහුට පින පහදා ගැනීමට උදව් කළ හැක්කේ ඔබටම පමණයි.
සිටුතුමනි පියෙකු හා දියණියක අතර බැඳීම කිසිවෙකුටත් බිඳිය නොහැකි අධ්‍යාත්මික බැඳීමක්. ඒ නිසාම තමයි මට තවමත් ඇයව දැනෙන්නේ. එහෙත් ඇය ඔබවත් මාවත් පමණක් නොවේ. මේ සියල්ලම අතහැර අවසන්. ඇය දැන් ආයිති සම්බුද්ධ ශාසනයට සිටුතුමනි. නෑ. ඇය මගේ දියණියයි. මේ භවයේ පමණක් නෙවෙයි ඉපදෙන මතු සෑම භවයකම ඇය මගේ දියණියයි. ඒ ඇය තවත් භවයක උපත ලැබුවොත් ඇය මේ භවයේදීම සසර ගමන නතර කළොත් මෙයා බලලා ඇය දිව්‍යංගනාවක් බඳුය. ඒ නිසා මේ නිවස දිව්‍ය භවනක්සේ සැරසිය යුතුයි. උඹට තේරෙනවද? ඒ දිනක මේ තව තවත් සුවඳ මල් වලින් සැරසිය යුතුයි. එහෙමයි. ඒ වර්ණා ඇගේ නිදිහාන මොනර පිල් වලින් සැරසිය යුතුයි. මොනර පිල් වලින් තේරෙනවද? දෙන්නකම මොනර පිහට්ටක්. netu sagala vida enu mana visuva enu mana visuva නිහඬ නිසල වීණාව වයන්නට රත්ගිලිගෙන මන විසුබා නිහඬ නිසල වීණාව වයන්නට රත්ගිලිගෙන මන විසුබා ගොළු වස්තඳුරාව නගන්නට ගොළු වස්තඳුරාව නගන්නට තොල් පෙතිගෙන මන විසුබා තොල් පෙතිගෙන මන විසුබා කුසුම් අතුල සිහිල සිරියහනට උණුසුමගෙන එනු මන විසුබා කුසුම් අතුල සිහිල සිරියහනට උණුසුමගෙන එනු මන විසුබා ආලය ඉල්ලා
වැළපෙන අද මත ආලයකින්ලා වැළපෙන අද මත හසරලි වකුරුණු නැනවිසුවා හසරලි වකුරුණු නැනවිසුවා එනුමන විසුවා එනුමන විසුවා ආලයෙන් මානුසපත් කළ නෙතු සගල විදා එනුමන විසුවා එනුමන විසුවා ඔබ තවමත් සැරසී නෑ? ඇයි තවමත් මේ කසාවතින්? මොකද්ද ඔබ මේ කරන වීලුව? දන්නවද අපි නෑ වර්ගෙම ඇවිත් ඉන්න ඔබ කැඳවගෙන යන්ටයි. ඔවුන්ව වනාන්තර මායිමේ රඳවාගෙනයි මම මෙතනට පැමිණියේ. ඇයි ඔබ මට මෙහෙම කරන්නේ? ඇයි ඔබ මට මෙහෙම කරන්නේ? ඇයි යලි වතාවක් මම මෙහෙම රැක්දුවේ? ඔබේ සාස්ත්‍රුන් මෙන්ම ඉන්ද්‍රජාලිකාව. ඔබ බොරුවෙන් මිනිස්සු රවට්ටන්නේ. ඔබත් ඔබේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් ඔබේ සාස්ත්‍රුන් මෙන් මායාකරුවන්. මාත් මගේ ශාස්ත්‍රෝන් වහන්සේත් උන්වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවනුත් කිසි විටකත් මුසාවක් නොකියන මුසාවක් නොකරන අය. අප සිතින් පවා පව් නොකරන අය. එමනම් ඇයි ඔබ මාව රවට්ටන්නේ? ඇයි මට මුසාවස් කීවේ? මොකද්ද මානුබට කියෝ මුසාව? වට මට කැමැත්ත දෙනවා කියලා කීවා. නැහැ. මම ඔබට පිළිතුරක් දෙන බව පමණයි කීවේ. එනක් කියන්න. මොකද්ද ඔබේ පිළිතුර? මට ඔබෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඇයි ඔබට මාව අවශ්‍ය?
ඔබේ සුන්දරත්වය නිසා. මා මේ ලෝක දුටු සුන්දරම ගැහණිය ඔබ නිසා. මා සුන්දරයයි ඔබ කියන්නේ කුමක් නිසාද? ඔබේ රුව අඟපසඟ හැසිරීම කතාබහ මේ සියල්ලම එයිනුත් ඔබ වඩා ප්‍රිය කරන්නේ කුමකටද? ඔබ සතු මා මේ ලොව දුටු ලස්සනම දෑසට ඔබේ මේ ලස්සන දෑසට සම්බුදුන් පාමුලට වැඩි සුභාතරණයන් සියැස ලැබුවා පමණක් නොව සම්මා සම්බුදුන් වහන්සේගෙන් කමටහන් ලබා විදසුන් වඩා සිව් පිළිසිඹියා සහිත රහත් ඵල ලැබිය. ඇගේ ප්‍රේමය පැතූ නන්ද කසාවත දරා දහම් ඇස ලබා සසර කෙටි කරගන්නට විදසුන් වැඩිය. ජීවක කම්බවනිකා සුභාතරණය තමාතීත සිදුවීම් මෙනෙහි කොට ප්‍රීතිවාක්‍ය ලෙස දේශනා කරන ලද ගාථාවන් 34ක් තෙරී ගාථාවන් හිවේ. මුත්තාච තතෝසා භික්ඛුනී අගම් බුද්ධ වරස්ස සනතිකං පස්සිය වර පුඤ්ඤ ලක්ඛණං
යථා